සතියට ප්‍රවේශයක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. අරි අට මගෙහි සත්වැන්න සම්මා සතිය. සතිය යනු කුමක්ද? සතිය අපට වැදගත් වන්නේ ඇයි? මේ කාරණා පිළිබඳව ඔබට අවබෝධය ලබා දෙන ඔබේ වැඩසටහන සතියට ප්‍රවේශයක් අදත් මෙලෙසින් ආරම්භ කරන්නට බෞද්ධ රූපවාහිනියෙන් අප සූදානම් වන්නේ. සදහවතන සුපුරුදු පරිදි මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි. ඒ වගේම අද මේ වැඩසටහන විසුරුවා හරිනට Tamanගේ සදැහැති දායකත්වයේ එක්කාසු කරනවා එක්සත් රාජධානී පදිංචි නීතිඥ අවන්ති ගුණතිලක මහත්මිය, මතීෂ ගුණතිලක වෛද්‍ය මතීෂ ගුණතිලක මැතිතුමන් සහ වගේම සාම්‍යා සහ නිතිල් යන දරු දෙදෙනා විසින් විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර පරලෝ සැපත් නීතිඥ සුජාතා නාලනී ගුණතිලක මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම මීට වසර 24කට පෙර පරලෝ සැපත් අධිනීතිඥ WP ගුණතිලක පියාණන් ඇතුළු පවුලේ මිය පරලව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන වගේම වැඩසටහන ආරම්භන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම දිනාටම උතුම් වූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරගැනීමෙන් තමයි මේ සඳහා දායකත්වයේ ඔවුන් එක්කාසු කරන්නේ. ඒ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරගෙන අප දැන් සූදානම් වන්නේ සතියේ ප්‍රවේශයක් වැඩසටහනේ අදට නියමිත වැඩසටහන මෙලෙසින් ඔබ හමුවේ තබන්නට. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලුම දෙනාට. අපි අද දවසේදී සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නයි. හැමදාම වගේ අද දවසේදීත් ප්‍රායෝගිකව මොහොතක් සතිමත් වෙලා අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්නට. ඊට මත්තෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා කඩුවෙල බෝම්බිලිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අවසර අපි හඳුරුනේ. ඉතින් අපි සූදානම් අද දවසේදීත් මොහොතක් සතිමත් වෙලා වැඩසටහන ආරම්භ කරන්නට. හොඳයි, හැම දිනාටම අද දවසත් සතිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන ආරම්භ කරන්න කලින් කෙටි වෙලාවක් ඉඳගෙන සතිමත් වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවකට කාලය යොදා ගන්න හදන්නේ. ඒකට ඔයගොල්ලෝ හොඳට ඉරියව්ව සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන එක කරන්න ඕනේ. ඔයගොල්ලෝගේ ඉරියව්ව සමබර ඉරියව්වක්, පහසු සැහැල්ලු ඉරියව්වක් කරගන්න එක ඊටාම ප්‍රයෝජන වෙනවා. ඒකින්ද පුළුවන් තරමක් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබර, සැහැල්ලු, පහසු ඉරියව්වක් කරගන්න. කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්. කොන්ද කෙලින් තියාගෙන ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක තමන්ගේ කය සකස් කරගෙන තමන්ගේ අත් දෙකත් පහසු විදියකට තියාගන්න. ඔගොල්ලෝ S2 වහ ගන්න ඕනේ. S2 වහ ගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට S2 පියාගන්න එකත් කරන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන අත් දෙක පහසු විදියකට තියාගෙන S2 පියා ගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදියට S2 වහගෙන දැන් ඕගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ ඕගොල්ලෝගේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. ඕගොල්ලන්ට මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද සිහියෙන් අහන්න. ඕගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා අවට පරිසරයේ පවතින ශබ්ද ඕගොල්ලන්ට හොඳින් ඇහෙයි.
ඈතින් ඇහෙන සද්ද, ළඟින් ඇහෙන සද්ද හොඳට සිහියෙන් අහන්න. ඔගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ පවතින පුංචි පුංචි ශබ්ද පවා ඔගොල්ලන්ට හොඳට ඇහෙයි. බලන්න පරිසරයේ විවිධ ශබ්ද පවතින හැටි. විටින් විට ශබ්ද මතුවලා නැති වෙන ආකාරය. සමහර විට පරිසරයේ නිහඬ නම් ඒ බව ඔයගලන්ට වැටහෙයි. දැන් ඕගොල්ලෝ පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා ඕගොල්ලෝගේ අවධානය තමන් ඉඳගෙන ඉන්න කයට ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තාම මේ මොහොතේ තමන්ගේ කයට දැනෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. සමහර විට කයට රස්නේ දැනෙන ආකාරය, හුලං වදින තැනක ඉන්නවා නම් හුලං වදිනකොට කයට සිසිලස දැනෙන විදිය, හුස්ම ඉහළ පහළ යන ආකාරය, හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් දැනගන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඉහළට පහළට යන ආකාරය හොඳින් සතියෙන් නිරීක්ෂණය කරන්න.
බාහිර පවතින සියලු දේ අමතක කරලා හුස්මත් එක්ක ටික වෙලාවක් යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. යම් වෙලාවක තමන්ගේ අවධානය වෙනස් වුණොත් ඒ බව දැනගත්තට පස්සේ නැවතත් අවධානය කය වෙත ගන්න. නැවතත් හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් බලන්න. හුස්ම ඉහළට යන විට වැටෙන ආකාරය, හුස්ම පහතට හෙළෙන විට වැටෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. තමන්ගේ අවධානය වෙනස් වෙලා නම් අවධානය නැවතත් කය වෙත ගන්න. හුස්ම වෙත අවධානය යොමු කරන්න.
හොඳයි අපි කෙටි වෙලාවක් යොදාගත්තේ ප්‍රායෝගික පුහුණුව සඳහා සතිමත් භවයේ. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක්. ඔයගොල්ලෝ හැම දවසකම විනාඩි 10ක්වත් අඩුම අරගෙන මේ සතිමත් ඉඳ ගැනීම සඳහා පුහුණුවක යෙදෙන්න. ඒක අපේ සතිමත් භව ජීවිතේ දියුණු කරගන්න ඊටාම වැදගත් වෙන දෙයක්. ඒකට ආදර්ශයක් විදියට තමයි අපි හැම දවසකම මේ විදියට සතිමත් ඉඳ ගැනීමකින් වැඩසටහන ආරම්භ කරන්නේ. හොඳයි. ඉතින් හිතවතුනි අපි අද දවසේදීත් ප්‍රායෝගිකව සතිමත් බව ප්‍රගුණ කළා. අපි සූදානම් සතිමත් බව පිළිබඳව තවත් කතිකාවතක යෙදෙන්නටයි අපි සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහන් වලදී ඔබට මතක් කිරීමක් කරා මේ සතිමත් බව ප්‍රගුණ කර හැකි ඉරියව් 4ක් පිළිබඳව. ඒ ඉරියව් 4න් මේ වනකොට අපි ඉරියව් 2ක් පිළිබඳව ඔබව දැනුම්වත් කර තිබෙනවා. ඒ තමයි සතිමත් ඉඳ ගැනීම, ඒ වගේම සතිමත් ඇවිදීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා. අපි අද දවසේදී සූදානම් වෙන්නේ සතිමත් නිදා ගැනීමත් සතිමත් හිට ගැනීමත් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට අපි අර මුලින් සඳහන් කරන්නට යෙදුණු ඉරියව් 4ම ස්වාමින්වහන්සේ සම්පූර්ණ වෙනවා. අපි එසේනම් ප්‍රථමයෙන්ම ස්වාමින්වහන්සේ සතිමත් නිදා ගැනීම සහ සතිමත් හිට ගැනීම කියන මේ ඉරියව් දෙක පිළිබඳව අපි මුලින්ම කෙටියෙන් යුතුව සඳහනක් කරමින් අපේ සාකච්ඡාවට මුල් පුරමු. ඔව් මේ ප්‍රධාන ඉරියව් 4න් එකක් තමයි මේ සතිමත් බව නිදන ඉරියව්ව මත පුහුණු කිරීම. එතකොට අපි නිදන ඉරියව්වක් ගත්තොත් ඇඳක හෝ බිම වැතිරලා ඉන්න අවස්ථාවක්. ඒ වෙලාවේ කොහොමද සතිය පිටවන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි නිදන ඉරියව්වකට ගියාම අපි හිතමු ඇඳේ නිින්දට යන වෙලාවේදී උඩපෙළිය අතට ඇඳේ හාන්සි වුණාට පස්සේ සිහිය පුරුදු කරන්න පුළුවන්. ඒක අපි මෙහි සතිපාසලේ ළමයිට කියලා දෙනවා. පුංචි ළමයි පැදුරු වල බිම නිදි කරවලා උඩපෙළිය අතට නිදාගත්තට පස්සේ යාට කියනවා මෙහෙම බඩ උඩින් අත තියාගන්න කියලා. ඊට පස්සේ අත තියාගෙන ඒ නිදන ඉරියව්ව වෙත සම්පූර්ණ යාගේ අවධානය හිත යොමු කරනවා. ඊට පස්සේ යා නිදන ඉරියව්ව ඉන්නකොට යාට මොනවද දැනෙන්නේ? මේ නිදන ඉරියව්ව නැත්නම් ඒ පාවිච්චි කරන මෙට්‍රස් එකේ සීනිදු ස්වභාවය නැත්නම් යා පැදුරක නිදාගෙන ඉන්නවා නම් ඒ පැදුරේ ස්පර්ශයට කොහොමද ඇඟට දැනෙන්නේ කයට? ඒ වගේම කයට හිත යොමු කරාම කයේ හුස්ම වැඩ කරන එක නිදන ඉරියව්වෙත් සිද්ධ වෙනවා. එතකොට ඒ හුස්ම ඉහළ පහළ යාමත් එක්ක උදරේ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. ඒ උදරේ පිම්බේන හැකිලෙන එක ප්‍රධාන වශයෙන් අරමුණක් විදියට අරගෙන ඒ උදරේ පිම්බීම හැකිලීම සිහියෙන් බලන එක තමයි කරන්නේ. ඉතින් ළමයි මේ විදියට ටික වෙලාවක් සතිමත් වෙන එක අපි පුරුදු කරනවා. ඉතින් අපිට ගෙදරක ඉන්න කෙනෙකුට ගෙදර ඇඳේ නිදා ගන්නකොට නිින්දට පෙර එහෙම උඩපෙළිය අතට නිදාගෙන අත් දෙක බඩ උඩින් තියාගෙන ඒ කයට දැනෙන දේවල් ඉස්සෙල්ලාම සතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇඳේ ඒ මෙට්‍රස් එක කයට ස්පර්ශ වෙනකොට දැනෙන සිනිඳු ස්වභාවය. ඒ වෙලාවේ ෆෑන් එකක් දාලා නම් ඒ ෆෑන් එකෙන් එන හුළඟට කයට සිසිලස දැනෙන හැටි. ඊට පස්සේ මේ කයේ එහෙම අවධානය තියාගෙන ඉන්නකොට ඉබේටම හුස්ම ඉහළ පහළ යනකොට ඒ උදරේ පිම්බීම හැකිලීමේදී මේ අත් දෙක උස් පහත් වෙන එක Tamanට වැටහෙන්න ගන්නවා. ඒ දැනෙන දැනීම උදරේ පිම්බීම හැකිලීම කෙරෙහි සතිමත් බව පවත්වනවා. ඒ අත් දෙක උස් පහත් වීම ඒ තෙරපෙන ස්වභාවය කෙරෙහි සතිමත් වෙනවා. එතකොට ඒක දිහාම අවධානය තියාගෙන ඉබේටම නිින්දට යනකම්ම සතිමත් බව පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි නිදන ඉරියව්වේ සතිය පුරුදු කරන අවස්ථාව. එහෙමම ස්වාමින්වහන්සේ මේ සතිමත් හිට ගැනීම පිළිබඳවත් අපි කෙටි දැනුමක් කිරීමක් කරමු. හිටගෙන ඉන්න ඉරියව්වක් ගත්තොත් අපි මොනියම් හෝ අවස්ථාවක හිටගෙන ඉන්නකොට මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා ඒ හිටගෙන ඉන්න කයට හිත ගන්න එකයි කරන්නේ. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. ඒකට හිටගෙන ඉන්න වෙලාවේදී තමන්ගේ කය ත්‍රිටක් වගේ කණුවක් වගේ පිහිටලා තියෙන ආකාරය තමන්ට වැටහෙයි. සමහර විට කකුල් දෙකට මුළු ඇඟේම බර යෙදිලා තියෙන හැටි, කකුල් එවෙලේ කකුල් පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන දැනීම වශයෙන් මේ හිටගෙන ඉන්න ඉරියව්වත් එක්ක අපිට සතිමත් බව පවත්වන්න පුළුවන්, පුහුණු කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සතිමත් හිට ගැනීම පිළිබඳව අපි තවත් සාකච්ඡා කරොත් අපි අවස්ථා ටිකක් හඳුනගන්න පුළුවන්ද මේ සතිමත් හිට ගැනීම සම්බන්ධයෙන්? හොඳයි, අපි සක්මන් කරන අවස්ථාවක් ගත්තොත් අපි සක්මනේ ඇවිදින ගමන් සිහිය පිටවගෙන යන්නේ ගිහිල්ලා සක්මන කෙලවර හිට ගන්නවා. ඒ සක්මන කෙලවර හිට ගන්න වෙලාවේදී මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා ඒ හිටගෙන ඉන්න ඉරියව්වට හිත අවධානය යොමු කරන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. අර සක්මනේ කෙලවරට ගිහිල්ලා එකපාරටම හැරෙනව වෙනුවට
හිටගෙන ඉන්න ඉරියව්වට හිත ගන්නවා. ඊට පස්සේ අපි හැරෙන එක සක්මනේදී කියලා දුන්නා හැරෙන බව දැනගෙන සිහියෙන් දකුණු පැත්තට හැරෙනවා. හැරිලා ආයෙ හිට ගන්න අවස්ථාවක් තියෙනවා. ගමන එකපාරටම පටන් ගන්නෙ නෑ. අපි හිටගෙන ඉන්නවා. ඒ හිටගෙන ඉන්න වෙලාවේදී Tamanට ඕන නම් S2 වහගෙන බලන්න පුළුවන් ඒ Taman හිටගෙන ඉන්න ඉරියව්ව Tamanට කොහොමද වැටෙන්නේ. කණුවක් වගේ, රිටක් වගේ, හිටිපිලිමයක් වගේ Taman හිටගෙන ඉන්න හැටි. කකුල් දෙකට බර යෙදිලා තියෙන ආකාරය වශයෙන්. එතකොට ඒ හිටගෙන ඉන්න ඉරියව්ව සම්බන්ධයෙන් අත්දැකීමක් Tamanට ලැබෙනවා. ඒ අවස්ථාව අඳුන ගන්න පුළුවන්. සක්මනේ හැම අවස්ථාවකම මෙහා කෙළවරෙදිත් එහා කෙළවරෙදිත් ඒ අවස්ථාව ලැබෙනවා. හිටගෙන ඉන්න අවස්ථාවක්. ඒ වෙලාවේදී හිත වෙන අරමුණ වලට යන්න නොදී මේ හිටගෙන ඉන්න එකත් එක්ක රඳව ගන්න පුළුවන්. ඒ වගේම අපි බස් එකක ගමනක් යනවා නම් ඒ බස් එකේ හිටගෙන ඉන්න වෙලාව Tamanට මොකද්ද අත්දැකීමක් වශයෙන් වැටහෙන දේ. හිටගෙන ඉන්නකොට මොනවද මට තේරෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම අපි බස් එකක් යනකම් පාරේ හිටගෙන ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න පුළුවන්. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. වෙනත් දෙයක් කල්පනාවක නෙමෙයි මේ හිටගෙන ඉන්න ඉරියව්වත් එක්ක කොච්චරක් සතිමත් වෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. ඒ විදිහට Taman හිටගෙන ඉන්න ඕනම අවස්ථාවක ඒ හිටගෙන ඉන්න කයට අවධානය යොමු කිරීමෙන්ම සතිමත් බව සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මම ඔබ වහන්සේට මෙහෙම සඳහන් කළොත් දැන් හිටගෙන ඉන්නේ නැද්දී අපිට මුකුත් දැනෙන්නේ නැහනේ. දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණු ප්‍රායෝගික අවස්ථාවන් පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණ මේ බස් එකක් එනකන් හිටන් ඉන්නවා. ඊට පස්සේ බස් එකේ නැග්ගන් පස්සේ හිටන් ඉන්නවා. අපිට ඒ වගේ මොහොතකදී අපිට මුකුත් දැනෙන්නේ නැහැ කියන දේ මම ඔබ වහන්සේට ඉදිරිපත් කළොත්. ඔව් ඇත්තටම එහෙම සිද්ධියක් තියෙනවා. දැන් අපි ඇවිදින වෙලාවක අපිට තේරෙනවා මොකද ක්‍රියාශක්තියක් එතන තියෙනවා. ඇවිදිනකොට කයේ චලනයක් තියෙනවා. ඒක වැටහෙනවා. ඉඳගෙන ඉන්නකොටත් අපි සමහරට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හුස්ම හැබැයි ඇවිදින එකට සාපේක්ෂව අඩු වශයෙන් තමයි ඉඳගෙන ඉන්න එකේ ඒ ක්‍රියාශක්තිය වැටහෙන්නේ. මොකද ක්‍රියාවක් නොකරයි අපි ඉන්නේ. හිටගෙන ඉන්නකොට ඊටත් වඩා ඔය කිව්වා වගේ කිසිම දෙයක් අඳුන ගන්න බැරි තත්ත්වයක් ඇත්තටම පවතිනවා. හැබැයි මේ මම හිටගෙන ඉන්නවා මට විශේෂයෙන් දැනගන්න අරමුණක් ප්‍රකට නොවුනත් මේ ඉන්න බව දන්නකම තමයි සතිය කියලා කියන්නේ. හැබැයි අපිට එතනට අවදි වෙන්න අමාරුයි. හේතුව අපේ මනස කලබලකාරී අවිසිච්ච ගොරෝසු දෙයට තමයි අවදි. ඒකට කියන්නේ කෙලෙස් වලට අපේ හිත අවදි කියලා. ඒ වර්තමාන මොහොතට එනකොටම නිකලස් ගතියක් තියෙන්නේ. හිත ඇත්තටම ප්‍රබාසරයි, නිර්මල මනසක් කියනවා. මනසේ කෙලෙස් මල නැහැ, නිර්මලයි. ඒ නිර්මල අවස්ථාව අපිට අත්දකින්න පුළුවන්. හැබැයි අඳුන ගන්න බෑ. මොකද අපි හිත අඳුනගන්නේ අර ක්‍රියාශක්තියක් තියෙන දෙයක්. නැත්තම් අපිට දැන් සමහරක් කෙනෙක් කියනවනේ මේ සතිමත් ඇවිදීම පුරුදු කරද්දී ඒක හොඳට තේරෙනවා කියලා. ඉඳගෙන සතිය පුරුදු කරනවට වඩා හොඳට දැනෙනවා ඇවිදිනවා කියන එක. මොකද අර ගොරෝසු තැන තමයි අපේ හිත එල්ලෙන්නේ. නැත්තම් අවධානය තියා ගැනීම පහසු වෙන්නේ. මේ හිටගෙන ඉන්න ඉරියව්ව කියන එක ඇත්තටම අපිට ප්‍රකට කරගන්න අමාරුයි. ඉතින් හැබැයි හිටගෙන ඉන්න බව තේරෙනවා Tamanට. මම දැන් ඇවිදිනවත් නෙමෙයි, නිදාගෙනත් නෙමෙයි, ඉඳගෙනත් නෙමෙයි හිටගෙන ඉන්නේ කියලා දැනීමක් තියෙනවා. ඒ දැනීමම සතිමත් බව තමයි. හැබැයි අඳුන ගන්න අමාරුයි. ඉතින් ඕක කියද්දි මට මතක් වුණේ අපි මෙහි සතිමත් බව කඩුවෙල සතිපාසලේ වැඩසටහන් කරද්දී ඒ තරුණ ළමෙක් මගෙන් ඇහුවේ එයාට දැන් ඇවිදිනකොට සතිය පවත්වන එක තේරෙනවා. කකුල් පොළවේ ස්පර්ශයේදී දැනීම වශයෙන් හෝ වම දකුණ වශයෙන්. ඉඳගෙන ඉන්නකොට සතිය පවත්වා ගන්න පුළුවන්. හැබැයි මේ හිටගෙන ඉන්න වෙලාවකදී ඔය කිව්වා වගේ මට කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. ඒ වෙලාවට මම මොන හරි වෙන දෙයක් භාවනාව වශයෙන් මට කරන්න දෙයක් නැද්ද කියලා ඇහුවා. ඇත්තටම මේ හිටගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන එකම භාවනාව තමයි. හැබැයි අර ගොරෝසු දෙයක් හැමතිස්සෙම අපි නිතරම හොයනවා. ඒකින්ද අපිට මේක සමහර විට අඳුන ගන්න අමාරුයි. හිටගෙන ඉන්න ඉරියව්වේ සතිය පිහිටද්දී මොකද්ද අත්දැකීම? අත්දැකීම කියන්නේ ඉන්න බව දන්නකම. හැබැයි ගොරෝසුට ප්‍රකට වෙන දෙයක් නෑ. ඒ දන්නකම තුලත් සතිය තියෙනවා. ඒක අපිට ගොඩක් සතිය ප්‍රගුණ වෙනකොට ටික ටික වැටහෙන්න ගන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන භාෂාව දැනට නොතේරෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපිට බලන්න පුළුවන් මේ තමන්ගේ කය රීටක් වගේ, කණුවක් වගේ පොළොවට සම්බන්ධ වෙලා පිහිටලා තියෙන ආකාරය. ස්වාමීන් වහන්සේ ටිකක් සංකීර්ණයි කියලා මට පොඩ්ඩක් හිතෙනවා. මොකද මේ සතිමත් ඉඳ ගැනීම ඊට පස්සේ සතිමත් ඇවිදීම බොහොම ප්‍රායෝගික වශයෙන් උත් අපිට ලෙහෙසියෙන් පුරුදු පුහුණු වෙන්නට පුළුවන් දේවල් විදිහට තමයි අපිට හිතෙන්නේ. සතිමත් හිට ගැනීම කියනකොට මේ අපේ ප්‍රායෝගික ජීවිතයේදී තව ටිකක් හම්දුනේ ලිහිල්ව එය සඳහන් කරොත් තමන් ඉන්න ඉරියව්ව තමන්ට වැටහෙන ඇති. ඒ කියන්නේ එක එක්කෙනාට දැන් අපි ඉඳගෙන ඉන්න වෙලාව සමහරක් විට අපිට වැටෙනවා මගේ කය පිරමීඩයක් වගේ තියෙනවා. නැත්තම් කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ. නැත්තම් තමන්ගේ මේ කය පිහිටලා තියෙන ආකාරය ගැන නිකන් වැටහීමක් එනවා. මගේ කය මෙහෙමයි තියෙන්නේ කියලා. ඒ වගේ අර හිටගෙන ඉන්න වෙලාවට තමන් නිකන් රිටක් වගේ නැත්තම් කණුවක් වගේ නැත්තම් හිටිපිලිමයක් වගේ මම දැන් මෙතන ඉන්නවා හිටගෙන කියලා ගැන පුංචි වැටහීමක් එනවා. මේ වැටහීම
සතියට ලක් කරගන්න පුළුවන්. එතකොට අර ශරීරයේ යම් තැන්වල රිදුම් දෙන ඒවා දැන් හිටගින්නකොට ශරීරයේ යම් තැන්වල කකුල් දෙකේ රිදුම් දෙන ඒවත් සතියට ලක් කර යුතුද සතිමත් හිට ගැනීම. ඒක සතියෙන් දැනගන්න පුළුවන්. එහෙම ප්‍රකට වෙන දෙයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. මුළු කයෙම බර කකුල් වලට වැටිලා තියෙනවා කියන එක Tamanට වැටහෙනවා නම් ඒක සිහියෙන් දැනගන්න පුළුවන්. දැන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්වට යනවනේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නකොට අපි බලනවානේ මොනවද වැටහෙන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම එකපාරට මොකක්වත් වැටහෙන්නේ නැහැ. ඇත්තටම හිටගෙන ඉන්න ඉරියව්ව වගේමයි ඉඳ ගන්නකොටත් ඒක අපිට තේරුන්නේ නැතුවට හොඳටම මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට යනකොටම අපිට මොකක්වත් විශේෂයෙන් අඳුන ගන්න වෙන්නේ නැහැ. ටික වෙලාවක් ගිහිල්ලා තමයි හුස්ම වැටෙන බව, සීතල දැනෙන බව, කය යම් කම්පන චංචල පවතින බව වැටහෙන්නේ. ඉතින් අර මුල් අවස්ථාව මේ ප්‍රභාස්වර මනස. හැබැයි අපිට ඒක නැතුව නෙමේ අත්දැක්කට අපිට ඒක වැටහෙන්නේ නැහැ. ප්‍රභාස්වර මනස අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ අර ව්‍යාකූල වෙච්ච, අවුල් වෙච්ච, කම්පණයටපත් වෙච්ච මානසිකත්වයක් විතරයි. හැබැයි වර්තමාන මොහොතට එනකොටම හැම ඉරියව්වකදීම ඔය ප්‍රභාස්වර තැනට හිත යනවා. නැත්නම් වර්තමාන මොහොත ඊටාම පිරිසිදුයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක අපිට අත්දැකීම් වශයෙන් අල්ලලා දෙන්න බෑ. අපිට මේ පුහුණුවේදී යම් ඉඟි ටිකක් දෙන්න පුළුවන්. මෙහෙම දැනගන්න සමානට ලැබෙයි කියලා. ඊට පස්සේ අපි සතිමත් බව පුහුණුවත් එක්ක තමයි ඒක අපිට හරියට මේ මොකද්ද කියන්නේ කියන එක තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. එහි ස්වාමීන් වහන්සේ අපිට තිබෙන ප්‍රධානම දෙයක් තමයි මේ සතිමත් හිට ගැනීමේදී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දැනගන්න කැමතියි. නෑ අර හැම ඉරියව්වකම සතිය පිහිටවුවාම ලැබෙන ප්‍රයෝජන හිටගෙන ඉන්න එකටත් වළංගුයි. මොකද දැන් අපි හිටගෙන ඉන්න ඉරියව්වත් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපේ හිත අතීතයෙන් නිදහස් වුණා කියන එකනේ. එහෙම නැත්නම් අපි අතීතේ වෙච්ච දේවල් නිතරම කල්පනා කර ඉන්නවනේ. අතීතේ මට මෙහෙම දේවල් වුණා. ඒ කියන්නේ සමහරට අපේ ජීවිතයේ අතීත අමිහිරි මතකයක්. සමහරට ඥාතීන්ගේ වියෝ වෙච්ච ඒවා, Tamanට වෙච්ච කලබර, කරදර, අසාධාරණකම් ඕවා කල්පනා කර තමයි මිනිස්සු නිතරම ඉන්නේ. එතකොට මනස නිතරම ව්‍යාකූලව තමයි පවතින්නේ. අතීතෙත් එක්ක හිත වෙහෙසටපත් වෙනවා. එහෙම නැත්නම් අපි දන්නේ නැති නොයලෙබෙච්ච අනාගතයක් ගැන වද වෙනවා. මගේ අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ, මට මොනව වෙයිද දන්නේ නැහැ කියලා අපි දන්නේ නැති අනාගතයක් ගැන නැත්නම් බාහිර පුජ්‍යලෙක් ගැන කල්පනා කර ඒ සම්බන්ධයෙන් වෙහෙසටපත් වෙනවා. බාහිර තැන. මේ විදිහට අපේ අවධානයේ මේ කය සීමා කරගත්ත තැනකින් එළියට ගියාම ව්‍යාකූලයි හිත නොසන්සුන් ඒ වගේම බාහිර දේත් එක්ක එක්ක ඇලිලා එක්ක ගැටිලා ඒ නිසාම ව්‍යාකූල භාවයක් එක්ක පවතිනවා. දැන් හිත ඇතුළට ආපුවාම ඉරියව්ව කොහම වුණත් ආනිසංස එකයි. මම මගෙත් එක්ක යාළු වෙලා ඉන්නවා කියන එක තමයි තහවුරු වෙන්නේ. මම මගෙත් එක්ක යාළු වුණාට පස්සේ අපි අතීතෙන් නිදහස්, අනාගතෙන් නිදහස්, බාහිර පුජ්‍යලයන්ගෙන් නිදහස්, බාහිර තැන් වලින් නිදහස්. එතකොට මම මගෙත් එක්ක යාළු අවස්ථාව. මේ ඉරියව්ව වෙනස්. හිටගෙන හෝ, නිදන හෝ, ඇවිදින හෝ, ඉඳගෙන වෙන්න පුළුවන්. හැබැයි එකම ප්‍රයෝජනයක් නැත්නම් එකම සිද්ධියක් තියෙන්නේ හිත කයත් එක්ක යාළු වෙලා පවතිනවා. වෙනදා උනේ හිත කය අමතක කරලා නානා දිශාවල ඇවිද හිටියා. නානා අරමුණු ඔස්සේ හිත වෙහෙසටපත් වුණා. නැත්නම් නානා අරමුණු ඔස්සේ හිත හෙම්බත් වෙලා තිබ්බේ. දැන් එහෙම හිතේට වෙහෙසක් නැහැ. මොකද නානා අරමුණුත් එක්ක හිතේ ගනුදෙනුවක් නැහැ. අතීතෙත් එක්ක ගනුදෙනුවක් නැහැ. අනාගතය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. බාහිර පුද්ගලයෙක් එක්ක හිත වැඩ කරනව නෙමෙයි. මම මගෙත් එක්ක යාළුයි. මම දැන් මෙතන. හිටගෙන ඉන්නව වෙන්නත් පුළුවන්, ඉඳගෙන ඉන්නව වෙන්නත් පුළුවන්, නිදන ඉරියව්ව වෙන්නත් පුළුවන්, ඇවිදිනව වෙන්නත් පුළුවන්. මම මගෙත් එක්ක යාළු වෙලා ඉන්නේ. ඒක නිසා තහවුරු වෙන්නේ මම මගෙත් එක්ක යාළු වුණා කියන එක. ඉරියව්ව වෙනස් වෙන්න පුළුවන්. ආනිසංස වශයෙන් අර ටික අපිට අඳුන ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපි සතිමත් හිට ගැනීම පිළිබඳව තමයි අපි කතා කරේ. හිතවතුනි ඔබටත් පුළුවන් සතිමත් හිට ගැනීම ප්‍රායෝගිකව වර්ධනය කරගන්න වඩන්නට ඔබට පුළුවන්. එහිදී ඔබට ගැටලු මතුවන්නට පුළුවන්. ඒ සියලු ගැටලු අප වෙත යොමු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. අපේ විද්‍යුත් ලිපිනය qa@satipasala.org අපේ WhatsApp අංකය 07414808960. මා නැවතත් සිහිපත් කරන්නම් අපේ විද්‍යුත් ලිපිනය qna@satipasala.org qna@satipasala.org. ඒ වගේම අපේ WhatsApp අංකය 07414808960. ස්වාමීන් වහන්සේ සතිමත් හිට ගැනීම පිළිබඳව අපි කතා කරා. දැන් අපි සතිමත් නිදා ගැනීම තව පුළුල්ල සාකච්ඡාවට බඳුන් කරමු. සතිමත් නිදා ගැනීම තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොන වගේද?
මොකද අපි නිදා ගන්න වෙලාවේදී ව්‍යාකූල මනසකින් නම් නිින්දට යන්නේ සමහරට ඒ ව්‍යාකූල මනස පවතින තරමට අපිට නිින්ද යන එක ගොඩක් දුරට නිින්ද ඈත් වෙනවා. මොකද මනසේ තියෙන ඒ ව්‍යාකූල භාවයත් එක්ක එක එක කල්පනා එක්ක සමහර විට නිින්ද නැතුව වැඩි වෙලාවක් ගත කරනවා. ඒ වගේම උදේට නැගිටිනකොට අපහසුකමක් තියෙනවා. අපි ව්‍යාකූල මනසකින් නිදාගත්තට පස්සේ සතිමත් වෙලා නිදා ගන්නකොට තියෙන ප්‍රයෝජනේ තමයි සතිමත් වීමත් එක්කම නිදන ඉරියව්වේ සතිමත් වීමත් එක්කම එක පාටම අපි දන්නේම නැතුව අප නිින්දටපත් වෙනවා. ඒ වගේම උදේ නැගිටිනකොට පහසුවෙන් නැගිටීමේ හැකියාවක් ලැබෙනවා. මොකද අපි නිදා ගන්නකොට බොහොම සාමකාමී මනසකින් නිදාගත්ත නිසා ඒක සුව නිින්දකට උපකාරී වෙනවා. ඒ සුව නිින්ද නිසාම උදේ අවදි වීම ඊටාම පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ නිදන ඉරියව්වේ සතිමත් වෙන එක ඊටාම වැදගත්. අපි පාසල් යන දරුවන්ට කියනවා නිින්දට යන කලින් ඒ විදිහට සතිමත් වෙලා නිින්දට යන්න. එතකොට ඔයගලන්ට උදේට පහසුවෙන්ම ඇහැරෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැතුව අපි ව්‍යාකූල මනසකින් නිින්දට යනකොට සමහර විට ඒක සුව නිින්දක් වෙන්නේ නැහැ. එතකොට නැගිටින්න අපහසුයි. ඒක නිසා සතිමත් වෙලා නිදාගන්න එක උදේට පහසුවෙන් අවදි වෙන්නත් රැට සුව පහසු නිින්දකටත් ඒක විශාල වශයෙන් උදව් වෙනවා. ඉතින් ඒක නිසා සතිමත්ව නිදාගන්න එක ඒ විදිහට ප්‍රයෝජන ලබන්න පුළුවන් දෙයක්. එහෙයි ස්වාමීන් වහන්සේ අපිට සුව පහසු නිින්දක් ලබා ගන්න අපිට ප්‍රබෝධවත්ව ඇහැරෙන්නට මේ සතිමත් බව තුලින් නිවහල් වෙනවා කියලා වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. මම ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි වහන්සේට නගන්නට සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි සමාජය තුල බහුලව තිබෙන දෙයක් තමයි මේ නිින්දට යන්නට මත්තෙන් නවීන ලෝකයේ තුලත් විද්‍යුත් උපකරණ භාවිතා කිරීමෙන් අනතුරුව නිින්දට යනවා. එතකොට ගොඩක් වෙලාවට අපිට නිින්ද නැති වෙන ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඔබ වහන්සේ සඳහන් කරොත් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්සේ සතිමත් බව මේ සඳහාත් යොදා ගැනීමට හැකිනම් ඒ කියන්නේ විද්‍යුත් උපකරණයක් පාවිච්චි කිරීමේදී සතිමත් විය යුතු වගේම සතිමත්ව නිින්දට යෑමට පෙර මේ විද්‍යුත් උපකරණ භාවිතයේදී අපට ප්‍රයෝජන වගේම අලාභත් සිදු වෙනවා. මේ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් සිදු කරමින්ම මේ පිළිබඳව ඔබ වහන්සේගේ මතය මම දැනගන්නට කැමතියි. වර්තමානයේ ඇතුවත් බැරි නැතුවත් බැරි යකෙක් වෙලා තියෙනවා මේ තාක්ෂණික භාණ්ඩ. ප්‍රයෝජන බොහෝම තියෙනවා. ඒ වගේම මේ තාක්ෂණික භාණ්ඩ අනිසි ලෙස නැත්තම් පාලනයකින් තොරව පාවිච්චියෙන් විශාල හානිකර තත්ත්වෙනුත් දැන් උදා වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් ඒ ප්‍රයෝජනේ සලකලා ඒ උපකරණ පාවිච්චි කරන එකේ වැරද්දක් නැහැ. ඒ පාවිච්චි කිරීමේදී තමන්ගේ අවශ්‍යතාවය සීමාව තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. මට මේක කොච්චරක් මම ප්‍රයෝජනේ සලකලාද පාවිච්චි කරන්නේ. විනෝදයේ තකා වුණත් මේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරනකොට ඒකේ සීමාවක් Taman දැනගත්තොත් මම මෙච්චර වෙලාවක් මේකත් එක්ක ගත කරනවා. හැබැයි මම මේක සීමාවක් තියෙන්න ඕනේ. මට රාත්‍රියට සුවනින්දක් අත්‍යවශ්‍යයෙන්ම ඕනේ ඊළඟ දවසේ හොඳට වැඩ කරගන්න. ඒ වගේම ශරීරයේ ඒ නැවත සකස් විය යුතු කොටස් අලුත් වැඩියා වෙන්න නැත්නම් ඒ ශක්තියක් ඇති කරගන්න නිින්ද අවශ්‍යයි. ඒක නිසා අර අවශ්‍යතාවයේ තේරුම් ගන්න වෙනවා. එතකොට ඒ අපි නිදන වේලාව පැය 5ක් හෝ 6ක් 7ක් ඒ කාලය සුවබර නිින්දක් ලැබීම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට සමහරට අර තාක්ෂණික භාණ්ඩත් එක්ක ඉඳලා හිත ව්‍යාකූල භාවයටපත් වුනාම නිින්ද සිද්ධ වෙන්නේ නැහැ හරියට. ඒ වගේම නිින්ද යන්නත් යම් කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට අර දවසේ ඇවිස්සිච්ච මනසකින් ගත කරලා මේ රාත්‍රී නිින්දට යන කලිනුත් මේ විදිහට මනස ව්‍යාකූලව පැවතුනොත් අපිට කොහොමත් සෝබර නිින්දක් ලැබෙන්නේ නැහැ. රැට හරියට නිින්ද යන්නේ නැහැ. උදේට අවදි වෙන්න අපහසුකමක් තියෙනවා. ඉතින් ඒක නිසා අරකේ සීමාව තේරුම් ගන්න වෙනවා. අපිට මේ මෙච්චරක් මේව ප්‍රයෝජන නිසා මම පාවිච්චි කරනවා. නැත්තම් විනෝදයේ පිණිස වෙන්න පුළුවන් සමහරට ඒ වලින් ගේම්ස් පාවිච්චි කරන අය ක්‍රීඩා කරන අය ඉන්නවා. මේ තාක්ෂණික උපකරණ මගින් ඒක ප්‍රයෝජනෙට පාවිච්චි කරා නම් ඊට පස්සේ මට නිින්දට යන්න කලින් අඩුම විනාඩි 10ක්වත් සතිමත් වෙන එක. ඒක ඕන නම් අපිට කරත හැකි ඇඳේ මේ ඉඳගෙන වාඩි වෙලා විනාඩි 10ක් විතර ඉඳගෙන සතිමත් වීම කරනවා. අපි ඒක දැන් ඉගෙනගෙන තියෙනවා. ඒක කරලා නිදන ඉරියව්වට ගියාට පස්සේ නැවත විනාඩි 5ක් විතර අර විදියට නිදන ඉරියව්වේ සතිමත් වෙනවා. එතකොට අපි දන්නේම නැතුව එහෙම නිින්ද යනවා. නිින්ද යන කලින් අපේ මනස ගොඩක් සාමකාමී කරගෙනයි අපි දැන් නිින්දට යන්නේ. ඒක සුව නිින්දක් ලැබෙන්න උපකාර වෙනවා. එතකොට අපිට පහසුවෙන් උදේට
අවදි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අර තාක්ෂණික භාණ්ඩ ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන වකවානුවක මේ වගේ ක්‍රමවේදයක් හරහා අපිට එකෙන් වෙන්න තියෙන හානිය මනසට වෙන්න තියෙන පීඩාව අවම කරගන්න පුළුවන්. ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදෙන්නේ මේ තාක්ෂණික භාණ්ඩ භාවිතා කරන්න එපා කියලා නෙමෙයි. ඒක පාවිච්චි කරලා විනාඩි 10ක් හරි කමන්නේ සතිමත් වෙලා ඉන්න අනතුරුව නිින්දට යන්න පුළුවන් නම් ඒක ඊටමත්ම වටිනවා කියන එක තමයි ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සති පාසල මධ්‍යස්ථානයේ හරහා රට පුරා මේ වෙනකොට මම හිතන්නේ මේ සතිය පුරුදු පුහුණු කිරීමේ වැඩසටහන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඔබ වහන්සේ කඩලා තිබෙනවා මේ දිවයිනම ආවරණය වෙන පරිදි. මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි මේ සතිමත් නිදා ගැනීම සහ සතිමත් හිට ගැනීම කියන මේ ඉරියව් දෙක පිළිබඳව ඔබ වහන්සේට ඒ ප්‍රායෝගික පුහුණු කිරීම වලදී ලැබිච්ච අත්දැකීම් කිහිපයක් විස්තර කරනවා නම් මම හිතනවා මේ මොහොතේදී ගොඩක් වටිනවා කියලා. අර හිට ගැනීම කියන එකටත් වඩා මේ නිින්දට යෑම සතිමත් නිදා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඒ ළමයි නැවත හමු වෙනකොට ඒ සතිමත් නිදා ගැනීම පුහුණුවෙන් පස්සේ නිදාගත්තාම උදේට පහසුවෙන් අවදි වෙන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද පාසල් දරුවෝ උදේට අවදි කරගන්න අම්මලා ලොකු සටනක් යෙදෙනවා. ළමයාව ඇහැරව ගන්න බෑ. ඇහැරවලා ගියත් සමාජයට යාට ආයිත් නිින්ද ගිහිල්ලා. ඉතින් ඒක නිසා අර සතිමත් නිදා ගැනීම නැත්නම් නිදන ඉරියව්ව මත සතිය පුහුණු කරලා නිදාගත්තට පස්සේ උදේට පහසුවෙන් ඇහැරෙන්න පුළුවන්කම ලැබෙනවා කියන එක ඒ දරුවෝ ගොඩක් දුරට මතක් කරනවා. වැඩිහිටියන්ටත් ඒක තමන්ගේ කාර්යබහුල ජීවිතේ මනස නිතරම ව්‍යාකූලව පවතිනවා. ඒ ව්‍යාකූල මනසත් එක්ක නිදා ගන්නකොට වඩා අර නිදන ඉරියව්ව මත සතිය පිහිටවලා නිදා ගන්නකොට ඒක පහසුවක් වුණා කියන අත්දැකීම් අපිත් එක්ක ගොඩක් කතා කරලා තිනවා. ඉතින් අර ඒකේ ප්‍රායෝගික පැත්ත තමයි. ප්‍රායෝගික පුහුණු කරනවා නම් ආනිසංස අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක්. ඉතින් ඒක තමන්ටත් කරලා බලන්න පුළුවන්. අපි හැමෝටම මේක කරලා බලන්න පුළුවන්. මේක ඇත්තටම සාකච්ඡාවකට සීමා වෙනවට වඩා අපිට අද රාත්‍රියේ නිදා ගන්නකොට ඕනේ නම් විනාඩි 10ක් විතර ඇඳමතම ඉඳගෙන සතිමත් වීම පුහුණු කරලා ඊට පස්සේ නිදන ඉරියව්වෙත් නිින්දට වැටෙනකම් අර විදිහට සතිමත්ව ගත කරනවා. ඊට පස්සේ අපිට බලතැකි උදේට ඇහැරෙන එක පහසුවක්ද මට හොඳට නිින්ද ගියාද කියන එක. එතකොට අපි මේ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේට යොදාගත්ත වෙනවා. එතකොට ඒ අත්දැකීම තමන් විසින් ලබන එකක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද අපි මේ වැඩසටහන ප්‍රායෝගික පුහුණුවක් ඉලක්ක කරගෙන යන වැඩසටහනක් නිසා. ස්වාමීන් වහන්සේ අපි මේ වෙනකොට මේ සතිමත් ඉඳ ගැනීම, සතිමත් හිට ගැනීම, සතිමත් නිදා ගැනීම, සතිමත් ඇවිදීම අපි මනාව ප්‍රායෝගිකව ඒ වගේම න්‍යායාත්මකවත් ඔබ වහන්සේ දැනුම්වත් කළා. දැන් ඔබ වහන්සේ සඳහන් කරන්න රෙදිච්ච කාරණාවක් තමයි මේ සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීමට විශේෂයෙන්ම බලපාන උදව් වෙනවා කියන එක. මම දැනගන්නට කැමතියි දැන් අපි අද දවසේදී ඉගෙන ගත්ත මේ සතිමත් හිට ගැනීම, ඒ වගේම මේ සතිමත් නිදා ගැනීම අනිත් ඉරියව් දෙකට, ඒ කියන්නේ සතිමත් ඇවිදීමටත් සතිමත් ඉඳ ගැනීමටත් උපකාරී වෙනවද, ප්‍රයෝජනවත් වෙනවද කියන එක. මම නැවත මතක් කරොත් මේ ප්‍රධාන ඉරියව් හතරෙන්ම අපිට ලැබෙන ප්‍රයෝජන ටික මේ එකිනෙකකට සම්බන්ධකමක් තියෙනවා කියන එක දැන් අපි සතිමත් ඉඳ ගැනීම පුරුදු කරනකොට ඒක කියලා දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා මේ සතිමත් ඉඳ ගැනීම සාර්ථක කරගන්න අර සතිමත් ඇවිදීම බොහෝ දුරට උපකාරී වෙනවා කියලා. සිහියෙන් ඇවිල්ලා වාඩි වෙනකොට ඒ පරියංක භාවනාව නැත්තම් ඉඳගෙන සතිමත් බව පුරුදු කරන එකට ලොකු උදව්වක් ඒක හරහා ලැබෙනවා. ඊට පස්සේ දැන් අපි සතිමත් ඇවිදීම සිද්ධ කරන වෙලාවේදී හිටගෙන ඉන්න ඉරියව්වේ හැරෙන අවස්ථාව ගැන අපේ අවධානය හොඳට තිබුණ නැත්තම් ඒ අවස්ථාවේදී අපේ සතිය යම් යම් තැන්වලදී ගිලිහිලා යන්න පුළුවන්. එහෙම වුණොත් අර සතිය අඛණ්ඩ කරගන්න එකට බාධාවක් වෙනවා. ඒක නිසා අපි ඇවිදින එක කෙලවරට ගිහලා හිට ගන්නකොට හිටගෙන ඉන්න ඉරියව්වට සිහිය පවත්වලා හැරෙනකොට හැරෙන බව දැනගෙන දකුණු පැත්තට සිහියෙන් හැරිලා ඒ විදිහට අර හැම ඉරියව්වකම එතකොට සතිමත් බව පැවතිලා තියෙනවා. ඒකෙන් අපේ අඛණ්ඩ සතියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් අපි නිදන්න යනකොටත් ඉඳන ඉරියව්ව පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඒක ඉඳගෙන සතිමත් වෙලා නිදා ගන්න එකට යනකොට ඒකට තවත් පහසුවක්. මොකද අපි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් යම්තාක් වඩාගත්ත සතියක් එක්ක නිදන ඉරියව්වට යද්දි ගොඩක් කලබල අඩුයි. එතකොට ඒ නිදන ඉරියව්ව මත සතිය පුහුණු කරගන්න අපිට විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා. දැන් උදේ නැගිටිනකොටත් අපිට සුව නිින්දක් ලැබුණා නම් අපිට අර උදේ නැගිටලා පිරිසිදු වීම කටයුතු කරලා
සතිමත් ඉඳ ගැනීමකට යනවා නම් අර සුව නිින්ද අර පරියන්කේ කරන වෙලාවේදී නිදිමත එන එක අවම කරනවා. නැත්නම් අපිට රැයට හරියට නිින්ද ගියේ නැත්නම් උදේට භාවනා කරන්න ගියොත් ඒ පරියන්කේ සාර්ථක වෙන්නේ නැහනේ. නිදිමත බහුල වෙනකොට වෙන්නේ ඒ පරියන්කේ අසාර්ථක වෙනවා. නැත්නම් ඒ ඉඳගෙන භාවනා කරන වෙලාවේදී අපිට නිින්ද යනවා වැඩිපුර කියලා කියන උදෙන්ම. ඉතින් ඒ ගොඩක් ප්‍රශ්න අර ඒ අවස්ථාවල සතිය පැවතීමෙන් අනිත් ඊළඟ අවස්ථාවට උදව්වක් වුණා. ඒ කියන්නේ නිින්දට කලින් සතිමත් වෙන එක නිදලා නැගිටලා අපි ඉඳගෙන ඉන්න ඉරියව්වකට සතිමත් වෙනකොට උදව්වා. ඊට පස්සේ ඒක දැන් අපි තව ප්‍රයෝජන වෙනවා. අපි දැන් ඊළඟට ඉගෙන ගන්නවා එදිනෙදා කටයුතු කරද්දී කොහොමද සතිමත් වෙන්නේ කියන එක. එතකොට ඒ ඊළඟ වැඩේට සතිමත් බව ගෙනියන්න මේ ප්‍රධාන වශයෙන් අපි මේ පුරුදු වෙච්ච නැත්නම් ඉගෙනගත්ත ප්‍රායෝගිකව පුහුණු කරන මේ ප්‍රධාන ඉරියව් 4 මත දියුණු කරන සතිය අපිට ඉගෙන ගන්න පුළුවන්. තව ඉස්සරහට අනිකුත් කටයුතු කරද්දිත් කොහොමද මේ සතිය අඛණ්ඩ සතියක් පවත්වන්නේ නැත්නම් එකින් එකට සතිය අතරමැද කඩාගන්නේ නැතුව මනස ව්‍යාකූල කරගන්න නැතුව අපිට දවසේ හැම කටයුත්තක් කෙරෙහිම සතිමත් වෙනකොට මේක කොච්චරක් ප්‍රයෝගී වෙනවද කියන එක තවත් ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට දැනට මේ වටිනාම දේ වෙන්නේ මේ ඉගෙනගත්ත කාරණා තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න එක. ඒක නිසා මම මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරන්නේ අපි මේ ඉගෙනගත්ත එක පුළුවන් තරමක් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට පුහුණු කරගමු. ඒකේ ආනිසංස තේරුම් ගන්න හිත අතීත නිසා ව්‍යාකූල වෙන එක අනාගත සැලසුම් අනවශ්‍ය ලෙස කල්පනා කිරීමෙන් හිතට එන වෙහෙසෙන් නිදහස් වෙන්න මේ විදියට දැනට තියෙන ප්‍රශ්න වලින් ගොඩාක් මනස නිදහස් කරගෙන ගත කරගන්න අපිට මේ ඉගෙනගත්ත ටික පාවිච්චි කරන්න පුළුවන් ටිකක්. ඒක නිසා අපි මේක ප්‍රායෝගිකව යෙදෙමු. යෙදලා තවදුරටත් සතිමත් බව ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒකෙදි අපිට පුළුවන් තව කරුණු කාරණා ගොඩක් දැනගන්න. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණා මේ අනාගත සැලසුම් පිළිබඳව යමක් ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් අපි සතිය කියලා කියන එකේ නිර්වචනය අපි දක්වන්නේ වර්තමානයේ තුල ජීවත් වීම ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ දැන් ළමෙක්ට ඉස්සරහා තියෙන විභාගයකට අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ. ඒක අනාගත සැලසුමක්නේ. ඒතකොට මේ දෙක කොහොමද අපි සම්බන්ධීකරණය කරගන්නේ කියන ගැටලුව මෙතෙන්දි මට පොඩ්ඩක් මතුවෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකීන්ටත් අහන දයාබර හිතවතුන්ටත් මෙය තිබෙනවා. ඔබ වහන්සේට උත්තරයක් ඇති. ඔව් ඇත්තටම අනාගත සැලසුම් අනාගතයේ තියෙන විභාගයක් නැත්නම් ආයතනයක වැඩ කරන කෙනෙක් එයාගේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් කටයුතු කරනකොට මේ වර්තමානයේ සිහිය පවත්වන එක ඒකට බාධාවක් නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ඇත්තටම අපි මුලදී සාකච්ඡාවකදී කතා කරා මට මතක හැටියට නැවත මතක් කරනවා නම් දැන් අපි දරුවෙක් අනාගතයේ විභාගයක් තියෙනවා කියලා එයා විභාගය ගැන කල්පනා කර ඒකට බය වෙලා හිටියට වැඩක් වෙන්නේ නැහැ නේ. එයා මේ මොහොතේ කරන දේනේ එයාගේ අනාගත විභාගේ සාර්ථක වෙන්න උපකාරී වෙන්නේ. එතකොට එයා මේ මොහොතේ සතිමත් වෙන්න ඕනේ. ටීචර් උගන්වනකොට සිහියෙන් අහුම්කම් දෙන්න ඕනේ. එයා මේ වෙලාවේ ඉන්න ඕනේ. ඒ වගේම පාඩම් කරනකොට පාඩමත් එක්ක වර්තමාන මොහොතේ එයා සතිමත් වෙන්න ඕනේ. නැත්නම් පාඩමත් එක්ක අවධානය තියාගන්න ඕනේ. ඒ විදිහට එයා මේ මොහොතේ කරන්න ඕන ටික හරියට සිද්ධ කරොත් එයාගේ අනාගත විභාගේ සාර්ථකව ජය ගැනීමට එයාට අවස්ථාවක් ලැබෙනවා. එයා දැන් මේ මොහොතේ අනාගතේ මට විභාගයක් තියෙනවා. ඒක මම කොහොම කරගන්නද දන්නේ නැහැ. මම මොනවද කරන්න කිය කල්පනා කර හිටියොත් මේ වෙලාවේ කරන්න ඕන දේ එයාගේ අතින් සිද්ධ වෙලා නැහැ. එතකොට විභාගේ කොහොමත් අසමත් වෙනවා. එයා මේ මොහොතේ කරගන්න තියෙන ටික සතියෙන් කරා නම් ටීචර් උගන්වද්දි සතියෙන් අහුම්කම් දෙන එක පාඩම් කරන්න කලින් මනසේ කැළඹිලි ස්වභාවය අයින් කරගන්න සතිය පුරුදු කරලා පාඩමට අවතීර්ණ වෙන එක මතක ශක්තිය සතිමත් බව හරහා දියුණු වෙනවා. එතකොට එයාගේ මතක ශක්තියට මේ සතිමත් බව උපකාරී වෙන එක තේරුම් අරගෙන සතිමත් බව ජීවිතේ පුරුදු කරන එක හරහා එයාට අර අනාගත ඉලක්කය බේටම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතනයක කටයුතු කරන කෙනෙකුටත් සැලසුම් තියෙනවා අනාගතේ මේ දේවල් කරන්න ඕනි කියලා. ඒ සැලසුම් උනත් අපි වර්තමාන මොහොතේකම තමයි ඒවා සකස් කිරීම සිද්ධ වෙන්නේ. මේ මොහොතේම තමයි අපි සැලසුම හදන්නේ වර්තමාන මොහොතේ. ඉතින් මේ සැලසුම සාර්ථක සකස් කරගන්න ඒ වෙනුවෙන් මේ වෙලාවේ කළ යුතු දේ සිද්ධ කරන්න අපිට සතිමත් බව ඕනේ. අපි මේ වෙලාවේ සිහියෙන් නැතුව අවුල් වෙච්ච මනසකින් ව්‍යාකූල මනසකින් නම් කටයුතු කරන්නේ අපිට කොහොමඩක්වත් ඒ අනාගත ඉලක්ක කරා යන්න පුළුවන් ශක්තියක් මනස තුල ගොඩ නැගෙන්නේ නැහැ. නැත්නම් ඒ ක්‍රියාදාමයත් අසාර්ථක භාවයට පත් වෙනවා. ඒකින්ද අපි මේ මොහොතේ යම් තාක්
අවදියෙන් නම් අවදි මේ මොහොතේ යම් තාක් අවදියෙන් ගත කරනවද මේ මොහොතේ කරන්න තියෙන දේ සිහියෙන් කරනවද ඒක තමයි අපේ අනාගතේ සාර්ථක වෙන්න උදව්වක් වෙන්නේ. උදාහරණයක් විදිහට කියමු අපි යම් ගමනක් යන්න තියෙනවා ගමනාන්තය අහවල් තැන. ඒ තැනට යන්න පැය 3ක කාලයක් ගත වෙනවා. ඉතින් මම යන තැන ගැන කල්පනා කර කර මේ ඩ්‍රයිවිං කරන කෙනෙක් ඩ්‍රයිවිං කරන එක ගැන සතිය නොතිබ්බොත් එතනට යන කලින් ක්‍රියානතුරක් වෙන්නත් ඉඩ තියෙනවා. නේද? දැන්ට ගොඩාක් ක්‍රියානතුරු වලට හේතුව ඩ්‍රයිවිං කරන කෙනා ඒකත් එක්ක නෑ. සමහර විට ගිහිල්ලා කරන්න තියෙන දේවල් ඩ්‍රයිවිං කරන ගමන් කල්පනා කර කර යනවා. නැත්නම් වෙච්ච දේවල් කල්පනා කර කර යනවා. එතකොට ඉස්සරහින් කවුරු හරි පාර පයින්නේ ඉන්නවද? අනිත් වාහනේ කොහෙටද හරවන්නේ? ඒ වර්තමාන මොහොතේ සිහිය නැහැ. සමහර විට අර අනාගත හීනවල ජීවත් වෙන්න ගිහිල්ලා ඒ අනාගතේ මේ වර්තමානයේ සතිමත් බව නැති නිසාම විශාල අනතුරු තොගයක් සිද්ධ කරගන්නවා. ඒකින්ද අනාගත සැලසුම් හැදෙන්නෙත් වර්තමාන මොහොතක අපිට ඒ අනාගත සැලසුම් තුළ ජීවත් වෙන්න ගියොත් තමයි අපිට මේ වර්තමානයේ සජීවීව ජීවත් වෙන්න තියෙන එක අහිමි වෙන එක සිද්ධ වෙන්නේ. ඒකින්ද අපිට මේ වර්තමාන මොහොත තමයි ඇත්තටම සජීවීව ජීවත් වෙන්න තියෙන එකම තැන. මේ මොහොත අපි මනෝ විකාර වලින් පුරවගත්තොත් කල්පනා වලින් පුරවගත්තොත් මේ මොහොත අපිට භුක්ති විඳ ගන්න බැරුව යනවා. ඉතින් එතකොට වෙන්නේ ජීවත් වෙන එක වෙනුවට ජීවත් වෙන්න හැමදාම උත්සාහ කරන පිරිසක් ඇති වෙන එක විතරයි. එතකොට අර ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන ඒ තරංගෙදී එන මානසික අසහනේ ආතතිය විශාල කායික රෝග ප්‍රමාණයක් ඇති කරලා දෙනවා. ඒක මානසික රෝග වලටත් ප්‍රධාන හේතුවක් කියලා කියනවා. ඉතින් ඒක නිසා අපිට වැඩක් කරද්දී සතිමත් වෙන එක අපේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් එකම ක්‍රමවේද කියලා කියන්න පුළුවන්. අවසන් වශයෙන් ස්වාමීන් වහන්සේ කෙටි පිළිතුරක් ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙනවා. දැන් අපි සතිමත්ව ඉරියව් 4 සතිමත් බව ඉරියව් 4කින් ප්‍රගුණ කරන විදිහ අපි ඉගෙන ගත්ත ප්‍රායෝගිකව අත්විඳා න්‍යායාත්මකවත් අපි අත්විඳා. ස්වාමීන් වහන්සේ අපි මිනිසුන් විදිහට කාලසටහනකට අනුව ජීවත් වෙනවා නම් මේ ඉරියව් 4 කුමන විදිහකට කාලසටහනකට අපි නතු කරගත යුතුද? විශේෂයෙන්ම සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම කියන දෙක විශේෂයෙන්ම. ඔව්. එතකොට අපිට ආධුනික කෙනෙක් විදිහට අලුත් කෙනෙක් විදිහට ප්‍රවේශ වෙනකොට දවසේ Tamanට පහසු වෙලාවක් වෙන් කරගන්න එක තමයි ප්‍රායෝගික தත්ත්වෙ වෙන්නේ. මොකද අපිට අනිත් වෙලාවෙදී ඒක කරගන්න බෑ. දෛනික ජීවිතේ ගත කරන අය ගොඩක් කාර්යබහුලයි. ඒක නිසා හිමිදිරි පාන්දරක හරි රාත්‍රී කාලයක හරි තමන්ගේ දවස ගැන සැලසුමක් හදා ගන්නකොට බලන්න විවේක වේලාවක් මොන වගේ අවස්ථාවකද ලැබෙන්නේ කියලා ඒක තමන් තේරුම් අරගෙන ඒ අවශ්‍ය කාලෙ වෙන් කරගන්න පුළුවන්. ඒතර සතිමත් ඇවිදීමකින් පස්සේ වාඩි වීමකට යන්න පැය භාගයක් නම් වෙන් කරගන්නේ මේක සතිමත් ඇවිදීමට විනාඩි 15කුත් ඉඳගෙන භාවනා කරන්න විනාඩි 15ක් වශයෙන් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හිටගෙන ඉන්න ඉරියව් එක එක අවස්ථාවල අපිට අත්දැකීම් වශයෙන් ලබන්න ප්‍රායෝගිකව Tamanට හිතා ගන්න පුළුවන් කියලා දීප එකත් එක්ක ඊට පස්සේ අපි නිදන වේලාවක නිදන ඉරියව්ව මත සතිමත් බව පුහුණු කරන්න අවස්ථාව යොදා ගන්න පුළුවන්. අර විශේෂයෙන් ඉඳගෙන සතිමත් බව පුරුදු කරන්නත් සතිමත් ඇවිදීමටත් Tamanගේ දවසේ කාල සටහන තේරුම් අරගෙන Tamanට පහසු වේලාවක් වෙන් කරගෙන පුහුණු වේදන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. අවසන් වශයෙන් ස්වාමීන් වහන්සේ සතිමත් නිදා ගැනීම සහ සතිමත් හිට ගැනීම අපි අද දවසේදී කතා කළා. කමඨහන් වාර්තාවක් ලියද්දී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳව අපි කෙටියෙන් සඳහන් කරමු. වාර්තාවක් ලියනකොට දැනටම සතිමත් ඇවිදීම ගැන ඉඳ ගැනීම ගැන වාර්තා ලියන්න පුළුවන් කමක් හා වාර්තා ලියලා තියෙනවා අත්දැකීම් තියෙනවා. නිදන ඉරියව්වේ Tamante අත්දැකීම වාර්තා කරන්න පුළුවන්. නිදන ඉරියව්වේ මම සතිමත් වෙනකොට මට මේ ආකාරයට වැටුණා කියන එක ඒක හිටගෙන ඉන්න ඉරියව්වටත් අදාළයි. හිටගෙන ඉන්නකොට Tamante වැටහිච්ච දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝගේ වාර්තාවේ යටින් ඒ මාතෘකාවට අදාළව වාර්තා කරන්න. එතකොට අපි ගැටලු ප්‍රශ්න තිබුණොත් ඉස්සරහදී ඒ සම්බන්ධයෙන් පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. හිතවතුනි, එසේනම් අපි අද දවසට ඔබේ නිවසින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. පාද නමස්කාර පූරක ස්තුතිය පුද කර සිටිනවා. සතිපාසල කඩුවෙල බෝබිරිය මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මගේ පාද නමස්කාර පූරක ස්තුතිය. හිතවතුනි, අපි එසේනම් අද දවසට ඔබේ නිවසින් සමුගෙන යනවා. සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. වම බිම තැබුවේ දරමින් මුළු වෙරය සිතුවිලි දෝරේ ගැලුවේ
දකුණට පෙරය සැමදානැගූ පය අද අත දෙයි වරය උපදෙස උනේ දැකගන්නට ඇති සැටිය සදහැවතුනි අදත් සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩ ඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන ආවේ. මේ සඳහා විකාශනය කරන්නට Tamanගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලැබුවේ එක්සත් රාජධානී පදිංචි නීතිඥ අවන්ති ගුණතිලක මහත්මිය, එවැගේම වෛද්‍ය මතීෂ ගුණතිලක මැතිතුමන් සහ සාම්‍යා සහ නිතිල් යන දරු දෙදෙනා විසින්. ඔවුන් බලාපොරොත්තු වනවා මීට වසරකට පෙර පරලෝසපත් නීතිඥ සුජාතා නාලනී ගුණතිලක මෑණියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම මීට වසර 24කට පෙර පරලෝසපත් අධිනීතිඥ WP ගුණතිලක පියාණන් ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට, ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන වගේම මේ වැඩසටහන නරඹන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ වගේම සියලුම දෙනාට ඊ타ත්ම ඉක්මනින් නිර්වාණ සෝය ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවේ. ඉතින් මේ බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරගෙන අදට ඔබෙන් සමුගෙන යන්නටයි අප සූදානම් වන්නේ. ඔබට පුළුවන්කම තිබෙනවා මේ ආකාරයෙන් සතිය ප්‍රවේශයක් වැඩසටහනක් සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. තිරේ දිස්වන දුරකථන අංකයන්ට කාර්යාලීය වේලාවන්හිදී ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට දැන කියාගත හැකියි. එසේනම් අදට අප ඔබෙන් සමුගන්නව නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.